උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කලපලුවාව රාජගිරිය නෙළුම් පෙදෙසෙහි පදිංචි කමනි කැටන්ගොඩගේ මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2021 වර්ෂයේ දෙසැම්බර් මාස 3 වන දින ජන්මදිනයේ යෙදුන බුද්ධික තරංග කැටන්ගොඩගේ දයාබර පුතණුවන්ටද 2021 වර්ෂයේ දෙසැම්බර් මාස 7 වන දින ජන්මදිනයේ යෙදෙන අමා වික්‍රමාරච්චි දියණියටද දෙසැම්බර් මාස ජන්මදිනය සමරන සියලුම ඥාතීන්ටද නිදුක් නිරෝගී සුවය ලැබීමට ආශිර්වාදයක්ම වේවා. සසර ගමන නිමා කර ගැනීමට අවශ්‍ය දහම් ඇස පාදා ගැනීමට මෙම කුසල් හේතු වේවා. මෙම ධර්ම දානමය කුසල ශක්තියෙන් ජනිත වන පුණ්‍ය ශක්තිය 2017 වර්ෂයේ අප්‍රේල් මාස 29 වන දින මියගිය වසන්ත ගාමිණී කැටන්ගොඩගේ යන දායකත්වයේ දරූ අයගේ ස්වාමි පුරුෂයාටද ඔහුගේ මියගිය දෙමාපියන්ටද 1986 වර්ෂයේ පෙබරවාරි මාස 20 වන දින මියගිය HD ප්‍රේමරත්න ගුණසේකර පියාණන්ටද 2010 වර්ෂයේ සැප්තැම්බර් මාස 26 වන දින මියගිය JW චන්ද්‍රාවතී බොතේ ජුමෑනියන්ටද 2012 වර්ෂයේ පෙබරවාරි මාස 4 වන දින මියගිය ලිලියන් බියට්‍රිස් අමරසිංහ නැන්දාටද 2012 වර්ෂයේ දෙසැම්බර් මාස 7 වන දින මියගිය ගාමිණී කුමාරසිරි ගුණසේකර සොහොයුරාටද 2016 වර්ෂයේ නොවැම්බර් මාස 6 වන දින මියගිය LP ජයමාන්න ගුරුමාතාවටද ඥාති පරම්පරාවල මියගිය සියලු ඥාතීන්ද යන සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා. සුගතිගාමී භවවල ඉපදේවා. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. අනන්ත සංසාරයේ පටන් මේ දක්වා සිටින්නා වූ ඥාති හිත මිත්‍රාදීන් විසින් යම් අවැඩක් හිංසාවක් ධර්මයට බාධා කිරීමක් තෙරුවනට යම් අවැඩක් වී ඇතනම් ඔවුන්ට මෙම කළ පිනෙන් පුණ්‍ය ශක්තිය විහිදේවා, පැතිරේවා, ගලා යාවා, පීඨාවා. දායකත්වයේ දරූ මව හා දරුවන් ඇතුළු සුජීවත්ව වාසය කරන පවුලේ ඥාතීන් සියලු දෙනාට මෙම උතුම් පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් සැලසේවා. උතුම් නිවනින් නිවීමට යන මාර්ගය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මේ වන විට සියලු ලෝකවාසීන් මුහුණ පා සිටින කොරෝනා උවදුර මුළුමනින්ම වැළකී සියලු සත්වයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උපාදීයමානෝ කෝ භික්ඛු බද්දෝ මාරස්ස අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඊට කඩවෙන් කරගත්තා වූ සදහැවතුනි, අනුග්‍රහක බවතුන් අපට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයෙන් මිදීම පැහැදිලි කරන ධර්ම න්‍යාය පිළිබඳ ධර්ම දේශනයක් කරන්න කියලා තමයි ඉල්ලා තිබෙන්නේ. මා කැමති යම් තැනකින් පටන් ගන්න. පසුකී දිනක අප ඔබට පැයකමාරක කාලයක් ගනිමින් මහා චත්තාරිසක සූත්‍රයේ සඳහන් වෙන්නා වූ දිට්ඨි තුනක් විස්තර කළා. නීත්‍ය මිත්‍යා දෘෂ්ටිය, නීත්‍ය මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම, දසවස්තුක සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨියේ කෙලෙස් සහිත බව සහ පුණ්‍ය භාගය බව සහ දුක් විපාක සහිත බව අනුගමන ප්‍රතිපදාවක් වශයෙන්. ආර්ය සම්මාදිට්ඨියේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ඔබ බලාපොරොත්තු වෙනා වූ සැනසීමට යන්න පුළුවන් බව. මේ පිළිබඳව මම හිතනවා ඔබ තේරුම් ගෙන ඇති කියලා, නැත්නම් නැවත තේරුම් ගන්න. මෙතන තමයි අපි හිරවුනේ කියන එක තේරුම් ගන්න වෙනවා.
සච්චිවිභංග සූත්‍රයේ විස්තර කරනට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර භවගාමී සම්මාදිට්ඨිය පමණයි විස්තර වෙන්නේ. එනිසා සියවස් ගණනාවක් තිස්සේ භවගාමී සම්මාදිට්ඨිය ඔස්සේ පුණ්‍ය මාර්ගය තුළ ජීවිතය සපවත් කරගෙන සසර දුගතිගාමීන් අතමුදවාගෙන සුගතිගාමී වෙන්නට පාරක් සකස් වෙලා තිබුණ ඇරුණහම ඒ සඳහා අනුශාසනා කළ ඇරුණම ආර්ය සම්මාදිට්ඨියක් භාවිතා වුණේ නැහැ. ඒක සමස්තය වශයෙන් දකින්නේ අපි මව්පියන් නැත්නම් පූජ්‍ය පක්ෂේ හැම දෙනාම බින්දහම් කරගෙන අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නිවන් දකින්නට යනවා. එතකොට එතන භව ගාමිත්වෙන් නිදහස් වෙලා නැහැ. සෑම දිනම පංචශීලයේ සිට උපසපන් සීලය දක්වා තවත් දාන සීල භාවනා ඔස්සේ දානමය කුසල්, සීලමය කුසල්, භාවනාමය කුසල් කියන වචන යටතේ භවගාමී කුසල් රැස් කරමින් ඒ බෞද්ධ ජීවිතයේ සාර්ථක බෞද්ධ ජීවිතයේ ප්‍රතිපත්තිකාමී බෞද්ධ ජීවිතයේ කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් භවගාමීත්වය සිදු වෙන්නේ කොහොමද? නැත්නම් මේ එක්රැස් කරගන්නා ලද්දා වූ කර්මයන් බීජ වශයෙන් අරගෙන පුනර්භවයක් සිදු වෙන්නේ කොහොමද? කාම දුගතිය, කාම සුගතිය, මිනිසත් භව, සදිව්‍ය ලෝක කාම සුගතිය කියන්නේ දෙක. නැත්නම් බ්‍රහ්ම සහවිතං නැත්නම් ධාන මුල් කොටගෙන උපදින්නා වූ රූපී අරූපී බඹතල. මේ භවයේ තුන් භවය කියලා කතා කරනවානේ. දැන් තුන් භවයකට සත්වයේ කයින් යන්නේ නැහැ, හේතුඵල වශයෙන් යන්නේ. පව් හේතු වල පව් ඵලය, පින් හේතු වල පින් ඵලය, ධාන හේතු වල ධාන ඵලය. එතකොට වච්චගොත්ත සූත්‍රය අරන් බැලුවොත් තේරෙනවා. එතකොට සෝපාදානස්ස කොහොම වච්ච උත්පත්තිම් පඤ්ඤාපේනේ. උපාදාන සහිතව තමයි මම උත්පත්ති පනවන්නේ, උපාදාන රහිතව උත්පත් පනවන්නේ නැහැ. අනේනම් පවෙන් පරලොව ගියත්, පිනෙන් පරලොව ගියත්, ධානෙන් පරලොව ගියත් ඒක තුල උපාදානය කියන බැඳීම තියෙනවා. අනිසා උපාදානස්කන්ධෙන් මිදෙන්නට පෘථග්ජන භාවය තුල දේශනා කරන්නා වූ පාප මාර්ගයේ හෝ පුණ්‍ය මාර්ගයේ හෝ ධාන මාර්ගයේ පහසුකම් නැහැ. ඒකයි තේරුම් ගන්න ඕන. එතකොට ඒ කලක් තිස්සේ සදහම් පිළිබඳ අරුත් පැහැදිලි කිරීම නොගැඹුරු වීම නිසා සහ අහන අය පමණක් නොව දේශනා කරන අයට පවා ඉතින් එහාට ඒ පිළිබඳව අනුගම තේරුම් ගන්නට අමාරු නිසා. දැන් මං හිතන්නේ අවුරුදු 10ක් විතර තිස්සේ මම මහා චත්තාරී සක සූත්‍රයේ මෙහෙම තියෙනවායි කියලා කියමින් ඉන්නේ. නමුත් ඒක එළි නොකලෙයි. සවන් දුන්නා නම් ඔබට තේරෙවි ඒක ටිකක් අපහසු කරුණක්. අර නැවත නැවත මෙහෙම තියෙනවා කියලා ටික කියමින් ඉඳලා තමයි විශේෂ දිනයක් උදව් කරගෙන ඒක හෙලි කළේ. එතකොට ඒක ඇති වෙනවානේ සම්මාදිට්ඨි දෙකක්. එක සම්මාදිට්ඨි මාර්ගයක් භවගාමී, ඒක උපාදානස්කන්ධය තුල. පෘථග්ජන පුද්ගලයා උපාදානස්කන්ධේ පංචස්කන්ධය ගැන දන්නේ නැහැ. ඔහු පුද්ගලයෙක් වශයෙන් පාපයෙන් වෙන්වීමේ පාපේ වශයෙන් දැනගැනීමේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා පුද්ගලයෙක් වශයෙන් වෙන්වීමේ සම්මාදිට්ඨියේ ඉන්නවා. එතකොට ඒක කෙලෙස් සහිතයි, පිනට නැඹුරුයි, විපාක දෙන සම්මාදින කර්ම රැස්වීම තුළ විපාක දෙනවා. මොකද පව් නොකිරීමත් පින් කියලා කියනවානේ. සතුන් මැරීම පාපේ නම් සතුන් නොමැරීම සතුන්ට අබේදාන දීමක් කියලා කියනවානේ. මැරූ පුද්ගලයා කාලේ මිය යන අතර නොමැරූ පුද්ගලයා ජීවිත ගත කරනවා කියලා තියෙනවානේ. එතකොට අන්න ඒ විදිහට ඒ වෙන්වීම පුද්ගලයෙක් වශයෙන් වෙන්වීම. එතකොට ඒ සමාජය තුළ පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි වෙනවා, පංච උපාදානස්කන්ධය කියන වචනේ පාවිච්චි වෙනවා. ධර්මශාලාවල ඉන්න උපසෝසියන් එක දන්නවා වචනෙන් දන්නවා පංච උපාදානස්කන්ධය දුකයි කියන්නත්. නමුත් එතනින් එහාට ඒකට යන්න බැරි වෙලා තිබෙනවා.
මේ පංච උපාදානස්කන්ධය නිවැරදි කරගන්න නැතුව පෘථග්ජන මට්ටමේ ඉඳගෙන ඒ අයට කොතරම් නිවන් මඟ කියලා දුන්නත් භාවනා කියලා දුන්නත් ඒව ආයෙත් අයිති වෙන්නේ කෙලෙස් යටපත් කරන එක්ක පව් නම් වැඩෙන්නේ නැහැ පින් වැඩෙන නැත්නම් ධානා කුසල් වැඩෙන උපාදානයේ වැඩෙන පැත්තකට. ඒ නිසා පංච උපාදානස්කන්ධයෙන් මිදීම කියන එක පෘථග්ජනයින්ට අයිති නැති වැඩක්. ස්ත්‍රීන්ට අයිති නැති වැඩක් නෙවෙයි, පුරුෂයින්ට අයිති නැති වැඩක් නෙවෙයි, පැවිද්දන්ට අයිති නැති වැඩක් නෙවෙයි. එහෙම බෙදන්න එපා ඒක. සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා බෙදුවට තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ හදාරනකොට තේරෙනවා ඒ බෙදීම සමාජ සම්මුතියින්ට අනුව. ඒ සම්මුතියින් පිළිගත්තට කමක් නැහැ. ඒක යම් යම් ආකාරයක වඩාත් ශික්ෂාපද සංවර වෙන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් මේ බෙදීම එහෙම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. පංච උපාදානස්කන්ධය පිළිබඳ නොදැනීම පෘථග්ජන භාවයයි. ඔවුන්ට එහෙනම් කොතරම් නිවන් දකින්න කෙනෙක් කතා කළත් කෙලෙස් නැතන හැටියට කතා කළත් ඔවුන්ට ඒක තේරෙන්නේ නැහැ. මන්දයත් අස්තවන්ත සූත්‍රයේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ වදාරලා මිනිස්සු කයින් නිදහස් වෙන්න කැමති දිරා යන බැවින් පොළොවට පස් වෙන බැවින් ලෙඩ වෙන බැවින් ඒකෙන් නිදහස් වෙන්න කැමති කියලා තියෙනවා. කැමති වුණාට උන්ට සිතට එන දේ ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං කියලා තිබෙනවා. ඒ සිතට එන දේ ඒ මොහොතේ බොහෝ සංසාරයේ බොහෝ කල් සහ මේ ජීවිතයේ අද දක්වා කාලය තුළ ඔබේ වයස කුමක් වුණත් තේරුම් ගත්තේ නැතිනම් සිතට එන දේ මම කොට ගත්ත මුලාවෙන් මිදෙන්න පෘථග්ජනයාට බෑ. ඒ මම හොයා ගන්න බෑ. දැන් අපි මේ ධර්ම දේශනාවල පැහැදිලි කරන ආකාරයෙන් ඔබට වැටහෙනවා ඇතිනේ මේ මම හොයාගන්න බැරුව නෙවෙයිද මේ සමාජයේ ඉන්නේ කියලා. එතකොට දැන් අපි ගත්ත දහම් පාඩේ මොකද්ද? අනේ ඒකෙන් සඳහන් වෙනවා එහෙනම් පාපි මාරයාට බැඳෙන්න ඇරුණාම මිදෙන්න බෑ කියලා. මේ පාඩේ ගත්තේ වෙනත් එකක් මම නමුත් අපි ජනප්‍රිය පාඩයක් තිබෙනවානේ. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. පංචස්කන්ධයේ මමත්වෙන් ගැනීමෙන් පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධෙන් මායයට බැඳෙනවා. ඒක පංච උපාදානස්කන්ධේ පව තුල තියෙන්නත් පුළුවන්, පින තුල තියෙන්නත් පුළුවන්, ධාන තුල තියෙන්නත් පුළුවන්. එවිට ලෝකෝත්තර ධර්මය නැත්නම් නිර්වාණ සුවය කියන එක උපාදානෙන් මිදීම මුල් කොටගත් ප්‍රතිපදාවක්. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. වටහා ගැනීමේ හැකියාව. පෘථග්ජන භාවය තේරුම් අරගෙන එයින් මිදීමේ හැකියාවයි අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ කරුණු ටික මම මතක් කළේ මොකද අප මේ නියෝජනය කරන්නේ කොමක්ද කියලා කියන්න. ලෝකේ රටේ පාපෙන් වළකින්න ධර්ම දේශනා කරන අය ඕන තරම් ඉන්නවා. ඉන්නත් අවශ්‍යයි. ඒ වගේම දාන සීල භාවනාවල පුණ්‍ය මාර්ගයේ වැඩි දියුණු කරන අය ඕන තරම් ඉන්නවා. අපිත් ඒකම කියන්න අවශ්‍ය නැහැ. අපි ඒක කියනවා යම් මොහොතක යම් මට්ටමක්. නමුත් අපි නියෝජනය කරන්නේ ඒක නෙවෙයි. අර වැසුණු මග. මහා චත්තාරිසක සූත්‍රයේ පැහැදිලි කළා වූ ආර්ය සම්මාදිට්ඨිය සමාජයට හඳුන්වා දෙමින් පවින් වෙන් වන පොරවැසියා නීතිගරුකයි පවට ලැජ්ජා සහගතයි බයයි. නමුත් ඔවුන් පෘථග්ජන භාවය තුළ පවතින වුන්ටත් අවශ්‍ය මොහොතක සිත පාලනය කරගන්න බෑ. නමුත් මේ උපාදානයෙන් වෙන් වෙන්න පුළුවන් පිරිසක් හැදෙනවා නම් ඔවුන් මම දකිනවා පන්සලේ හිටියත් ගෙදර හිටියත් ස්ත්‍රී පුරුෂ භාවයේ කොහොම හිටියත් ඔවුන් සුපිරි මිනිසුන් බවට පත් වෙනවා. ඔවුන්ගේ අඩුව තමයි මේ ලෝකෙට බලපාන්නේ අද. අවංක පොරවැසියන්ගේ අඩුව බලපානවා හරියට. නමුත් යම් යම් රටවල් වල නීතිගරුක භාවය තුළ අවංක භාවයක් හදලා තිබුණාට ඒක නීතියට අවංක වුණාට රටට නමුත් ඔවුන් ලෝභ දේශ මොහයන්ගෙන් මිදෙන පාර දන්නේ නැහැ. ඔවුන් කොතරම් උගතුන් බුද්ධිමතුන් බවට පත් වුණත් පුංචි ප්‍රශ්නයක් අල්ලාගෙන ඔවුන් වාද විවාද වෙනවා. නැත්නම් ඒ අර මේ පහර දෙන්න බිරිඳට පහර දෙන්න බැරි නම් සැමියාට පහර දෙන්න බැරි නම් තවත් කවුරු හරි එකට අල්ලගෙන ඉත් එක් කරගන්නවා නැත්නම් බයිට් එකට ගන්නවා කියලා කියන්නේ. එහෙම සමාජ තියෙනවා ලෝකේ. Tamanගේ උපන් ව්‍යාපාදය අනිත් අය වලින් පටවලා පහ කරගන්න හදනවා යරුණා මේක සංසිඳවා ගන්න දහමක් ලෝකේ කොහෙවත් නැහැ මම දකිනවා. බුදු සමය තුලවත් ඒක පොත්පත්වල තිබුණාට අනුගමනීය ප්‍රතිපදාව තේරෙන්නේ නැත්නම් සිත කය දෙකකට බෙදාගත්තේ නැති දහමක් තුල
කවදාවත් ඒක හොයන්න හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ தත්වයන් තේරුම් ගන්න. තේරුම් ගත්තම ඔබට දැන් අපිට මේ ඔබ අදාළ කාරණයට එන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ විශේෂයෙන් නම් අපි ඉහාත්ම වශයෙන්ම මායාවෙන් මිදෙන්න නම් උපාදානෙන් මිදෙන්න වෙනවා. උපාදිය සූත්‍රයේම පැහැදිලි කරන්න නෙමෙයි මම ගත්තේ මේකට අදාළ ධර්ම පාඨයක් නිසා. ඒක තථාගතයන් වහන්සේට භික්ෂුවක් ඉල්ලීමක් කරලා තිබෙනවා ස්වාමීනි මට කෙටියෙන් බණ කියන්න කියලා. එතකොට ඒකට තථාගතයන් වහන්සේ දීපු පිළිතුර තමයි කෙටියෙන් බණ කියන එක. උපාදානය කර ගැනීමෙන් මායාවට බැඳේ, උපාදානය කර නොගැනීමෙන් මායාවෙන් මිදේ. මෙපමණයි සම්පූර්ණ බුදු සමයම මෙපමණයි. තවත් ක්‍රම කීයකින් ඉදිරිපත් කළත් ඔබටත් කලක් ධර්ම ශ්‍රවණය කළ පිරිස් වශයෙන් මේක තේරුම් ගන්න පුළුවනි නම් මේක තුල පවතින අදාළ කාරණාව. එවිට එහෙමනම් අපි ඉගෙන ගන්න ඕන කාරණේ කුමක්ද? තථාගත බුදු පියාණන් වහන්සේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයේ ඉක්මවා යමින් ශික්ෂාවද සංවරය අනුමත කළත් ඒ ඉක්මවා යමින් ඊට එහා ගිය ඒකකයක් මුල් කොටගත් සංවරයක් පැහැදිලි කරලා තිබෙනවා. ඒකකයක් මුල් කොටගත්. ස්ත්‍රී භව හෝ පුරුෂ භව හෝ ගිහි භව නෙමෙයි, පැවිදි භව නෙවෙයි. ඒකකයක් මුල් කොටගත් සංවරයක්. අන්නේ ඒකකයක් මුල් කොටගත් සංවරය තමයි ආර්ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ දේශනාදී මා ඔබට පැහැදිලි කළා දසවස්තක සම්මාදිට්ඨිය ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා ශික්ෂාපද මුල් කොටගත් පුද්ගලයෙක් වශයෙන් වෙන්වීමේ සංවරය ආර්ය සම්මාදිට්ඨිය ස්කන්ධ පංචකයේ මුල් කොටගත් අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකිරීමෙන් වෙන සංවරය කියලා. ඒක ආර්ය සංවරය. එනම් ඒ කරුණ එහෙම දෙකක් ත්‍රිපිටකයේ තිබෙනවානේ. තිබුණට මහා චත්තාරිසක සූත්‍රයේ සඳහන් සම්මාදිට්ඨිය විස්තර නොවෙනකොට සමාජයක අනුගමනය කරන්න බෑනේ කාටවත්. එවිට අනිකුත් සම්මාදිට්ඨියට සීමා වෙමින් සමස්ත වශයෙන් ගත් කල නරක මිනිසුන්ගෙන් වෙන්න උනා වූ සිල්වත් මිනිසුන් වශයෙන් ජීවත් වෙමින් නමුත් ජීවිතෙන් එහා පැත්තට කළා වූ හොඳ කර්මයන්ගේ උපාදානය තුළ පරලොව යන ගමනකට තමයි සමස්ත සමාජයේම පාහේ. මම 100ක් කියලා කියන්න කැමති නැහැ. මා උපන් සමාජය තුළ හැඩ ගහිලා තිබුණේ. එතකොට මේ කාමයන් පැත්තට හොයනකොට කාමයසනා ඒවැය දියුණු සඳහා පහසුකම් හමු වෙනවා වගේම ශාසනික පිරිස් ඒ සඳහා පොතපත කියමින් උත්සාහ කරන විට බ්‍රහ්මචර්ය ඒසනාවත් හමු වෙනවා. සදහම් මතුනොත් බබලනවායි කියලා කියනවානේ. ඒකට ආයේ අමුතුවෙන් විරේක් පහළ වෙන්න අවශ්‍යත් නැහැ, විරේක් වෙන්න ඕනත් නැහැ. ඒක පරිණාමයේම ප්‍රතිඵලයක්. සේවස් 3.5 තිස්සේ උපසපන් භවෙන් පවා තුරන් වී තිබුණ සමාජයක් උපසපන් භවයේ පිහිටවාගෙන ශ්‍රී ලාංකික වික්ෂු පරපුරක් විසින් කෝවට බෙදලා තිබුණත් යම් ආකාරයකට දියුණු කරලා තිබෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය කොයි මොහොතක හෝ උපරිමයටපත් වෙන්න ඕන. කාතුලින් හෝ. ඒකයි සදහම් මතුනොත් බබලනවා මේ වැසුනොත් බබලන්නේ නැහැ කියලා කියන්නේ. අන්න මේ කාරණා තුළදී ඔබට හැකියාවක් ඇති වෙන්න ඕන මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එක පොතෙන් කියවන එක වෙනකොට ඔබ තුළ දකින්න. උපාදානයේ දුක් ගෙනත් දෙනවා ඒ කියන එක. එතකොට උපාදානයේ වෙන හැටි ජීවිතය තුළ බලන්න බෑ. ඒක ජීවිතේට එක වතාවක් සිදුවන දෙයක් නෙවෙයි. ඒක ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ අරමුණට සිදුවෙන දෙයක්. අරමුණෙන් අරමුණට සිදුවෙන දෙයක්. මෙනිසා මේ අරමුණ තුළ ක්‍රියාකාරීත්වය තථාගතයන් වහන්සේ අභිධර්මයේ වශයෙන් දේශනා කරනවා මම දකින්නේ. එතකොට අරමුණ තුළ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න තමයි අපට මේ පංචස්කන්ධ කියන වචනේ දැනගන්න ඕන. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ බවට පත් වෙන්නේ අපි අතින් සිද්ධ වන වරදක් නිසා. අනතුරුව ඒවා නැවත උපදමින් අපට ජරා ව්‍යාධි ශෝක මරණ ගෙනත් දෙන්නේ අපි විසින් ඒ හදාගත්ත වරද නිසා. එතකොට පංචස්කන්ධා දුක්ඛ කියලා දේශනා කර බුදු සමයක් බුද්ධ ධර්ම පදයක් මේකේ නැහැ. උපාදානස්කන්ධා දුක්ඛ.
එහෙනම් උපාදානය හදාගත්තොත් ඒ උපාදානය තුළ පවට විපාක වෙනම පිනට විපාක වෙනම ධානයට විපාක වෙනම තිබේවි. නමුත් උපාදානෙන් ගෙනත් දෙන්නා වූ ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් නම් වූ කාරණා ටික පෞකාරයටත් පින්කාරයටත් දෙන්නටම තියෙනවා අඩු වැඩි වශයෙන්. දැන් ඔය අටලෝ දහමේ කම්පාවකදී නැත්තම් ඥාති විසනයකදී අඬන්නේ දොඩන්නේ දුක් වෙන්නේ පෘථග්ජනය විතරද? කියන්නේ පෞකාරයෝ විතරද? නෑ, පින්කාරයොත් අඬනවා, පින්කාරයොත් වැළපෙනවා. පූජ්‍ය පක්ෂයේ ස්ත්‍රී පුරුෂයත් මම දැකලා තියෙනවා ඒ වැළපෙනවා. ඒ කියන්නේ අටලෝ දහම දරා ගන්නට ඇති ශක්තියක් පෘථග්ජන සමාජයට නැහැ. පෘථග්ජන කියලා කියන්නේ සිදුවෙන දේ මම කොට බාර ගන්නවා කියන එකනේ. එහෙමනේ මම හදා ගන්නවායි කියලා කියන්නේ. එතකොට ඔවුන්ට ළමා කාලයේ පටන්ම සිදු වුණා ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියලා අටකට මුහුණ දෙන්න. ඔවුන් ඒවෙන් මම හදාගත්තා. හතරකට කැමති, හතරකට අකමැති. බොහෝ දුර ඇවිදින්. ඒ බොහෝ දුර ඇවිදින් උපාදානය කරගත්ත වරද නිසා අද අදාළකට ගැටෙනකොට Taman හදාගත්ත දේ සිතට ඇවිදින් Taman ඇලුන ප්‍රමාණයට අනුව දුක් ගෙනත් දෙනවා. ගැටුණු ප්‍රමාණයට අනුව දුක් ගෙනත් දෙනවා. ඇලුන ප්‍රමාණයට අනුව ලෝභමත් වෙලා දුක් ගෙනත් දෙනවා. ගැටුණු ප්‍රමාණයට දේශමත් වෙලා දුක් ගෙනත් දෙනවා. ඒ ලෝභය ඇලෙන කාරණාවට ලෝභය මම කියලා කියනවා. ද්වේෂය ඇලෙන කාරණාවට ද්වේෂය මම කියලා කියනවා. අන්න ඒ විදිහට ඒ මම යන්න මම සාමාන්‍යයෙන් විහිළුවට වගේ කියන වචනේ ගත්තාම මයන්න හෝ කයන්න යන්නකොට ගන්න එපා. ඒක තමයි සමාජය කළේ. ඔය කොටස් 32කට බෙදලා එකක් පාසා කල්පනා කරලා බලලා මේ එකකවත් මම නැති නිසා මම නෑ කියලා පදයක් ඔය මට අවුරුදු 15 20 කාලේ මම අහලා තියෙනවා. ඒක උගත් බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙකුගේ බෙදීමක් වශයෙන් මම පිළිගන්නේ නැහැ. කාගේ හරි අහිංසක උපාසකම් කෙනෙකුගේ උපාසක මහත්තයෙකුගේ හරි බෙදීමක් කියලා තමයි මට හිතෙන්නේ. මන්දයත් ඊට අදාළ සූත්‍රයකුත් තිබෙනවා මම මේ මතක් කළා. ඒකේ පෙන්වන්නේ ඕක නෙමෙයි මහා රුක්ක හෝ තරුණ රුක්ක වැනි සූත්‍රයක් තුල මේ කෙලස් මුල්සුන් කරන ආකාරය. නමුත් ගහක් මුල් කරන දේශනා කරන නිසා අලු දූරි කරලා හුළඟේ පා කරන එක හෝ වතුර යරණ එක දක්වා සියුම් කිරීමක් කරලා තිබෙනවා. ඒ සියුම් කිරීම වෙන්න ඇති කෙනෙක් හිතලා කය සියුම් කරන ගිහිල්ලා අලු දූරි කරලා පොළොවට පස්සෙන් දැරියොත් හරි වතුරේ පා කළොත් හරි මම නෑ කියලා හිතෙන්නේ නැත්te කියලා මට හිතෙනවා. නමුත් අර උපමාව පෙන්වලා තිබෙන්නේ ඒක නෙමෙයි ක්ලේශයන් ප්‍රහීණය සඳහා. ඒ නිසා අපි ඒ තැනින් ඉවතට එන්න වෙනවා. මොකද අපට අසුතවන්ත සූත්‍රයේ උදව් දෙනවා මම කොට ගත්තේ කය නෙමෙයි සිතට එන දේ කියලා. ඒ මොහොතේ සිතට එන්නේ මොනතරම් දේවල්ද? ඒ ඕනෑ දෙයක් තුළ අපට මේ ඒ මොහොතට එන දෙහි ඇලීමෙන් ගැටීමෙන් මේ මඤ්ඤමානය හදාගෙන සසරට බැඳෙන්න පුළුවන්. එතකොට අපිට එහෙනම් හොඳට පැහැදිලි වෙන්න ඕන මේ බුදු සමේ දුකට පත්වීමත් පංචස්කන්ධය තුළ පැහැදිලි කරනවා. ඒක පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවායි කියලා. දුකින් මිදීමට ආපහු උපාදානය නොවි මිදෙන ආකාරය පැහැදිලි කරලා තිබෙනවා. වසර 10කට කිට්ටු කාලයක් 8කට කිට්ටු කාලයක් තිස්සේ අපි ඒ ගැන කරුණු පැහැදිලි කරනවා. නමුත් ඒක පැහැදිලි කරන ආකාරයේ ගැඹුරට තේරුම් ගන්නට අපහසුයි වචනේ මාත්‍රයෙන් අරගෙන අපිට ඉදිරිපත් කරනවා ප්‍රශ්නයක්. එක ප්‍රශ්නයක එක ඉදිරිපත් කරනවා. එතකොට ඔවුන්ට ජීවිතෙන් හුරුනේ භාවනාව කියලා යමක් කරන්න, ඉඳගෙන හරි හිටගෙන හරි ඇවිදින් හරි දෙන දෙයක් කරන්න, කර්මස්ථානයක් වඩන මොනවා හරි කරන්න. මේ කරන එක දසවස්තුක සම්මාදිට්ඨියේ දාන සීල භාවනාවේ වැඩක්. ආර්ය සම්මාදිට්ඨියේ වැඩේ කරන එක නෙමෙයි නොකරන එක. නමුත් නොකරන එක කරන හැටි තේරෙන්නේ නැහැ. කරලමනේ පුරුදු වෙන්නේ. ඒ නිසා තමයි මම මේ මහාචත්තාරීසක සූත්‍රය දේශනා කරපු දවසේ මෙන්න මේකටයි නොකිරීම කියලා කියන්නේ කියලා පැහැදිලි කළේ. එපමණක් නෙවෙයි මේ දින ගණනාවක් තිස්සේ මම ක්‍රමයෙන් මේක ගැඹුරට අරන් ඇවිදින් මේ ස්ත්‍රී පුරුෂ ගිහිපැවිදි ભેදෙන්තරව මේ අනුග්‍රහක බෞතුන් ඉල්ලා තිබෙන පරිදි උපාදානෙන් මිදීම කොහොමද කරන්න පුළුවන් කියන කරුණ මේ සමීප කරමින් හිටිය ටික ටික. ඉතින් මේවට
මම දකින කරුණක් තමයි මේ සාමාන්‍යයෙන් පාසල් මට්ටමේ හෝ දහම් පාසල් මට්ටමේ හෝ අපට උගන්වනකොට දීලා තිබෙන අර්ථය හිර වෙන්නේ නැතුව ඊට එහාට යන්න ඕන. අන්න එතනයි මේ ගැටලුව තියෙන්නේ. අපි ඒ අරුත් පරම සත්‍ය කියලා හිතා ගන්නවා. නමුත් වචනකට නිත්‍ය නේතාර්ථයක් නැහැ. ලෝකයා මේ වචන හදලා තියන්නේ නැති බුදුන් වහන්සේ පහළ වෙනකොට ඔවුන් ඒවට අනාර්ය අර්ථයක් දීලා තිබෙන්නේ නැති. තථාගතයන් වහන්සේ ගැඹුර දකමින් ආර්ය අර්ථයක් දෙනවා. ආර්යයන් වහන්සේලා ආර්ය අර්ථය භාවිතා කළාට ආර්යයන්ගෙන් තුරන් වුණ යුගයක් පහළ වෙනකොට අනුපුබ්බේන ක්‍රමක්‍රමයෙන් මේ අර්ථ ආයෙත් පෘථග්ජන අයදටපත් වෙනවා. එතකොට උණ්ඩ පේන මට්ටමින් ඒවා විස්තර කරනවා ඇරුණාම අර තැනට යන්න බැරි වෙනවා. අර කවුරු හරි අහිංසකෙක් කය කියන්නේ මම කියලා අරගෙන ඒක කොටස් 32කට බෙදලා බලපුවාම ඒකේ මම නැති හින්දා මම කියලා කෙනෙක් නැහැ කියලා උත්තරයක් හදලා දීලා තිබුණා. නමුත් කියා ඉන්න පුළුවන්. නැති වෙන්නේ නැහැ. නිසා අපි අද වෙන විට ධර්ම ශ්‍රවණය කරලා ඔබ ආපු ගමනක් වෙනවා නම් ජීවිතේ බෞද්ධ නොවන ජීවිතයක් තුළ ඒ දෙකේදීම බෞද්ධ ජීවිතයට කියලා නැහැ. මේ මඤ්ඤමාණයෙන් නැත්තම් උපාදීය මාණයෙන් ඔබ මම හදාගෙන දුක්සාගරේ ගැඹුරට යමින් ඉන්නවා. සාමාන්‍යයෙන් මම දකින්නේ දරුවෙක් ඉන්නේ දුක්සාගරේ වෙරළේ. නමුත් ඔහු ටිකෙන් ටික මේ දන්නේ නැතුව මේ උපාදීය මානෝ කියන වරද කරන නිසා මඤ්ඤමානෝ කියන වරද කරන නිසා ඔහු දුක්සාගරේ ගැඹුරට යනවා. ඒ ගැඹුර සීමාවක් නැහැ එක පුද්ගලයාට. විසාකාවට අදාළ පදයෙන් ගන්නවා නම් ඇලෙන කරුණු 100ක් තියෙනවා නම් දුක් 100ක්. අනර ඇලෙන කරුණු වලනේ දුක් තියෙන්නේ ලෝකෙ නෙමෙයිනේ ජීවිතේ නෙමෙයිනේ. මේ ඇලෙන කරුණු යන මාර්ගයේ අනේක පෘථග්ජන භාවයයි නොඇලී නිදහස් වෙන්න තථාගතයන් වහන්සේ ධර්මාලෝකයක් දීලා තියෙනවා. උන්වහන්සේ අත්හදා බැලුවා වූ ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ මාවතක් දීලා තිබෙනවා. ඒ මාවත සරණ කර ගන්නවා කියන එකනේ ධර්මයේ සරණ කියන්නේ. සසර ගමනක් හැදෙනවා අපට භවපින ධානය තුළ කොහේ ඉපදුනත් මොන ආගමේ ඉපදුනත් තථාගතයන් වහන්සේ භව ගාමීත්වෙන් මිදීම සඳහා යම්කිසි දහම් පිළිවෙතක් ධර්ම මාවතක් දේශනා කරලා තිබෙනවා. අන්නේ මමත්වෙන් මිදීම සඳහා ඒ ධර්මය සරණ කරගන්න පටන් ගන්න වෙනවා. ඒකයි මම කියන්නේ මේ ධර්මයේ සරණ කරගත්ත හැක්කේ පටිසෝතගාමී පුද්ගලයාට නැත්තම් මේ ආර්ය පුද්ගලයාටයි කියලා. නමුත් ඒකෙත් අපි අර පෘථග්ජන මට්ටමේ එනකොට ධර්මයේ සරණ කියලා සරල අර්ථයක් හදාගෙන ධර්මයේ කියන්නේ සූත්‍ර දේශනා, ධර්මයේ කියන්නේ බණ පොත, ධර්මයේ කියන්නේ බණ කතා කියලා අර සරල අර්ථයක් හදාන තියෙන්නේ. මෙන්න මෙසේ සමස්ත බෞද්ධ සමාජයට තථාගතයන් වහන්සේ වදාළ සදහම්හි සරණින් දුකින් මිදීමට ඉහාත්ම වශයෙන් අවශ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය මාර්ගය අහිමි වුණා. සමහර විට ඔය බුද්ධ ජයන්ති වැනි අනාවැකි තවත් ඔය එක අදහස් තිබෙන්නේ ඔය ධර්ම මාර්ගයේ විවෘත වීම විය හැකියි. එතකොට එය ඔබ පිළිගත යුත්තේ පුද්ගලයෙක් කෙරෙහි විශේෂ පැහැදීමකින් නෙවෙයි. වත්මන් සමාජයේ යම් යම් කරුණු පැහැදිලි කරනකොට ඒ අය පුද්ගලයන්ට බැඳිලා සංස්ථාවන් හදාගෙන අර මේ සමාජ සකස් වෙනවා. තියෙන ලංකාවේ එක සොසයිටිස් අන්න ඒ වගේ ඒ අයගේ ධර්මයේ කියලා. නමුත් කාගේවත් ධර්මයේ කියනකට වඩා ඔකට හොඳ වෙන්නේ තථාගතයන් වහන්සේ හෙළි කළ ධර්මයේ කියන එක. ඒක එළි වෙන ආකාරයක එක්කෙනාගේ මුඛයන්ගෙන් පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. වෙනස්කම් තුලිත කරලා බලන්න යන්නේකට වඩා අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් ඔබට ගැළපෙන්නේ කෝකද, හරි කෝකද, ප්‍රතිඵල ලැබෙන්නේ කෝකද? මන්දත් මේක සම්දිච්චිකනේ. ඉහාත්ම වශයෙන්ම ප්‍රතිඵල ලැබෙන දෙයක්. අනිසා අනුගමනය කරපුවම ප්‍රතිඵල ලැබෙන එක කෙලෙස් යටපත් වීම ඇත්තෙම නම් ඒක බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සිද්ධ වුණා. අනුගමනය කිරීම තුළ ලැබෙන්න ඕන මොනවද? ක්ලේශයන් ප්‍රහීන වීම සහ මගඵල. මගඵල මාර්ග පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු ඵලයේවත් නිර්වාණය. සමීප වෙන බව දැනෙන එක. මේ කරුණයි අපට තේරුම් ගන්න අවශ්‍යකමක් තිබෙන්නේ. එසේනම් අපට එහිදී පංචස්කන්ධ කියන වචන ධර්තාව පිළිබඳව
දැන් ඔබට මන අවබෝධයක් තිබෙන්න ඕන. ඒක ඔබ තුල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව වචන පහ පිළිබඳව නෙමෙයි, රූප වේදනා සංඥා සංකාර කියන වචන පහ පිළිබඳව නෙමෙයි. ඒ වචන වලින් කියවන ක්‍රියාකලාපයේ ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල සිදුවෙන ආකාරය පිළිබඳව තේරෙන්න ඕන. ඒක ඉතින් හැමදාම කියලා තියෙන නිසා මෙතෙන්ට ගන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ. තවදුරටත් ඒක ඉතින් අර රූප කියන්නේ ශරීරය කියන අදහසින් කියවෙනවා. රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කියන අසින් තේරෙනවා. මට ඉතින් ඔය හමුවෙච්ච සූත්‍රවල ඕන තරම් මේක නෙවෙයි ඇත්ත කියන්න පැහැදිලි කරන්න සාධක තිබෙනවා. තවත් මාතෘකාවක් ඉල්ලලා තිබුණ දවසක කෙනෙක් ඒ මාතෘකාවක් ඔස්සේ බලමු අපි. මෙහෙම ගන්නකෝ. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා ගත්තාම රූප කියන්නේ ශරීරය කියන්න බෑනේ. ශබ්ද කනට, ගන්ධ නාසයට, රස දිවට, පහස කයට, අරමුණු සිතට. එහෙනම් රූප කියන්නේ ඇසටනේ. එහෙම තිබෙන තැන් තිබෙනවානේ. එතකොට දොරවල් හයට ගන්න අරමුණු කියන එක පිළිබඳව කවුරු කොතරම් වැරදියට කිව්වත් ඔබ පැහැදිලි කරගන්න ඕන. ඒකයි වෙන්න ඕන කාරණාව. එවිට මේ අරමුණු වල තවත් දැක්මක් තියෙන්න වෙනවා. අරමුණු අපි කතා කරන්නේ ලෝකයේ තියෙන දේවල් දකින්නයි කියලා. ඒක ලෝක සම්මතයට පිළිගත්තට කමක් නැහැ. නමුත් ඒ ආශ්‍රයෙන් අපි තේරුම් ගන්න ඕන අප ඒවට අදාළ අගයක් එකතු කරමින් චිත්තාභ්‍යන්තරයට එකතු කරනවා යලි හටගෙන දකින්න. මෙන්න මේ චිත්තාභ්‍යන්තරයට එකතු කිරීමේදී ලෝභයෙන් බැඳීම, ද්වේෂයෙන් ගැටීම, මෝහයෙන් මුලා වීම කියන කාරණයක් එක්ක තමයි කලවම් කරලා එකතු කරන්නේ. එතකොට අන්න ඒ වගේ ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි වෙනකොට පස්දොරට ගැටීමේදී හෝ මනෝද්වාරයෙන් පැමිණීමේදී හෝ ඔබේ සිතට එන්න තිබෙන ඉඩකඩ බාහිර දේවල් උදව් කරගෙන ඔබේ සිතට එන්න තියෙන ඉඩකඩ ඔබ හදාගත් එක. ඒක තමයි තේරුම් ගන්න ඕන. ලෝකේ දීලා තියෙන්නේ අස්කම් නාස දිවකයි ලෝකේ දැකලා ජීවත් වෙන්න තමයි. තහනමක් එහෙම නෑ ඒක. එතකොට ඒක ඒ මොහොතට දේවල් දැකලා සාමාන්‍යයෙන් ඇසට සම්බන්ධ වෙන දේ දැකලා වලාකුලක සැර බව සහ නැත්නම් වලාකුලක තුනී බව සහ ඝන බව දැක්කම මේකට නම් රිදි ටික ගන්න ඕන, මේකට නම් වී ටික එළියට ගන්න ඕන, ඇතුළට ගන්න ඕන, මේක තද වැස්සක් කියලා දැක්කේ නැතුව කොහොමද තීරණය කරන්නේ? පොඩි වෙහි කලුවක් ආවට එහෙම වෙන්නේ නැහැ. උදාහරණයක් මම පෙන්නුවේ. ඒ වගේ ඔබට රසය සම්බන්ධයෙන් ගත් කල, ගන්ධය සම්බන්ධයෙන් ගත් කල ගන්ධයේදී දැනෙනවා සිත් ඇද ගන්නා සහ දුර්ගන්ධයක්. රසයේදී දැනෙනවා මෙතනින් එහාට ගිලින්න හොඳ නෑ, මේක අගුණයි කියන එක. අන්න ඒ විදිහට ඒවා දීලා තියෙන්නේ ලෝකේ ජීවත් වෙන්නනේ. කිසි වරදක් ඒක නැහැනේ. නමුත් ඒ මොහොතට හමු වෙන රූපේ හරි වැරදි හොඳ නරක හඳුනා ගැනීමට දීලා තියෙන දේ අපි ඊට පස්සේ වෙනම රූපයක් හදා ගන්නවා සිතේ. Taman කැමති. ඉතින් ඒක ඊයේ අද හෙට නැවතත් හැන්දෑවට බලන්න වාඩි වෙනවා ලෝකෙ ඔක්කොම අමතක කරලා. අන්න එහෙමනේ ඒක රූපකාමයක්. එතකොට දැන් හමු වෙන දේ බලනවා නෙමෙයි බලන්න වාඩි වෙනවා. ඔය එක ජනප්‍රිය තියෙන්නේ මේ ශ්‍රව්‍ය මාධ්‍යවල ඒ බඳු දර්ශන. කැම්බීම්, දරුවන් ඉවීම් ඔක්කොම අමතක කරලා වාඩි වෙන්නේ. ඒක තමයි රූප උපාදානය කියන්නේ. නැවතත් ඒක බලන්න ඕන. ඒ නිසා අවශ්‍ය මොහොතට ඇසට හමු වෙනකොට දකින්න එක වෙනයි. නමුත් ඒක නැවත උපදවා ගන්නට තිරයක් ඔස්සේ ඉඳගෙන වාඩි වෙලා බලන ඉන්න එක වෙනයි. දැන් ඔක බලන්නේ අපි කියමුකෝ දෘශ්‍ය මාධ්‍යවල කියලා, සිනමාවේ හෝ රූපවාහිනිය කියලා. දැන් ඔබ දකින්නේ තිරයක් තුළ සෙවණැල්ලක් නේ. නමුත් තිරයක් තුළ සෙවණැල්ල උදව් කරගෙන ඔබ ඊට ඇලුම් කරන ස්වභාවය හිතේ උපදවා ගන්නවා. ඇත්තට මේක යමක් නැහැනේ. නමුත් ඒ තිරයක් තුළ ස්වභාවයෙන් ඔබ ඇලුම් කරන ස්වභාවය ඔබේ හිත උපදවා ගන්නට තිරේ වැටෙන සෙවණැල්ල උදව් වෙනවා. දැන් ඒකනේ තමන්ගේ හිතට එන දේ බලන එක තමයි කරන්නේ කියන එක පිළිබඳව මේ අදට වඩා ඒ කාලේ
හදපු විකට කවියක් තියෙනවා. ඒකේ තියෙනවා ඕක. අපි අද තේරුම් ගන්න ඕනේ ඒක. දැන් ඔය මම හිතා අවුරුදු 50ක් 60කට 70කට පමණ පෙරනේ ඔය ශ්‍රී තිරයට නැත්තම් සිනමාව කියන එක ආවේ ගිහින් වාඩි වෙලා බලන්න. එතකොට ශ්‍රී තිරයක් දැස බලන් ඉන මේ රූප දර්ශන දිහා බලලානේ සතුට හෝ දුක උපදවා ගන්නෙ. ඒ තියෙන දෙයක් බලනවා නෙමෙයි ශ්‍රී තිරයක තේ වෙනල්ලක් දිහානේ බලන්නේ. ඒකත් උදව් වෙනවා අපිට. ඉතින් මේ නිසා ඒ කාලේ ඔය ගැමි විවාහාරේ තිබුණා මේ වැඩේට ගොන්නු වරෙව් සල්ලි දියව් මේ ඊළඟ වචනෙත් මම කියන්නම් රෙද්ද බලව් දැන් ඵලයව් කියලා නමක් හදලා තිබුණා. ඉතින් අර බලන්න දෙයක් නැහැ සුදු පාර වස්ත්‍රයක් තියෙන සිදිතරේ කියලා. ඒක රිදී කලවම් කරලා නිසා. ඉතින් ඒක දිහා බලන් ඉඳලා එනවා. ඒකට හදපු උපහාස පදේ තමයි අර. මම ඕවා කතා කරන්නේ ඒකට නෙමෙයි. එතකොට මේ තිරේ තියෙන දේ තුලින් Tamanට අදාළ ලෝභයේ දේශේ මොහේ උපදවා ගන්නේ Taman හදාගත්ත එක. ඔය මොනවා හරි නැරඹීම කියලා කියන්නේ ආසා කරනවා පිළිකුල් කරනවා කියන එකේ තේරුම Taman හදාගත්ත දේ උපදවාගෙන බලන්න අර ඒක උදව් කරගන්න එක කෙනෙක් තේරුම් ගන්න එක හරිම ලේසි මේ ලෝකේ හඳුනා ගන්න. උපාදානෙන් මිදෙන්න හරිම උදව්වක් වෙනවා. ඒකටයි මම මේවා කියන්නේ. ඉතින් බුදුන් වහන්සේ ඕක හරියටම පැහැදිලි කරලා තිබෙනවා. ඒ වචනේත් ගන්නකෝ. කාමය කියන්නේ Taman හදාගත්ත සංකල්පය. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා. අර රිදීතරේ හරි ඇත්තටම මේ සුන්දර ලලනාවක් තුල හරි ඒක තියෙන සුන්දරත්වයක් තියෙනවා. නමුත් නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ විචිත්‍ර ලෝකේ ඇති කාමයක් නැහැ. කාමයේ ඔබ හදාගත්ත එක. ඉතින් හැන්දෑවට වාඩි වෙනවා නම් එතකොට තමන්ගේ හිතේ තියෙන කාමයේ උපදවා ගන්නනේ අර රිදීතරේ හරි රූපවාහිනීතරේ හරි උදව් කරන්නේ. අපි කියනවා නාට්‍යයක් බලනවා කියලා නමුත් ඇත්ත සිද්ධිය තමන්ගේ හිතේ පවතින ලෝභ දේශ මොහ උපදවා ගන්න බාහිරික උදව් කර ගන්නවා. මෙන්න මේක හොඳ අවබෝධයක්. මේ දකින්නේ ලෝකෙ නෙමෙයි හිතට යන දේ කියන එක පිළිබඳව. අන්න මේ විදිහට ළමා කාලයේ පටන් මේවා සමග ඇලීමෙන් ගැටීමෙන් චිත්තාභ්‍යන්තරගත කළා වූ ඇලෙන මුලාව ගැටෙන මුලාව නම් මූල් දෙකක් තිබෙනවා. මතක තබා ගන්න. අන්න ඒක අපි අතින් සිදු වුණා. දන්නේ නැතුව. දැන් අපි දැනගන්නේ මේ ඇස තුළ පහළ වෙන රූපය වේදනාවෙන් විද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් දැනගන්න පංචස්කන්ධය. කන තුළ පහළ වෙන ශබ්ද රූපය වේදනාවෙන් විද රූපේ පරණාකාරයෙන් Tamanට අදාළ වේදනාවෙන් විද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් දැනගන්න ස්වභාවය. ওই පංචස්කන්ධ ස්වභාවය නොදැන තමයි මේවට ඇලුනේ ගැටුනේ. දැන් ඔබට ඒක පංචස්කන්ධ ස්වභාවය තුළ තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තාම තව තවත් මේකට එකතු කරනවා නම් ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් අර මූලයේ වැඩෙමින් නැවත උපදින්න හේතු වැඩි කරනවා. අද යමක් ලැබුවොත් හෙට නැවත උපදිනවා. එහෙනම් මේ තබන හැම එකක් පාසාම හෙට නැවතට ලෝභ කළොත් ලෝභය නැවත උපදිනවා, ද්වේෂ කළොත් ද්වේෂය නැවත උපදිනවා, මෝහ කළොත් මෝහය නැවත උපදිනවා. බාහිර වස්තු උදව් කරගෙන චිත්තාභ්‍යන්තරයේ තියෙන දේ හිතට එනවට නැවත උපදිනවායි කියලා කියනවා. මතක තබා ගන්න. මෙන්න මේ න්‍යාය තේරුම් ගත්තාම එතකොට ඒ එන එකට එකතු වෙන එක තමයි අපි කරන්න පුරුදුනේ. ලෝකේ ඉන්න ඔක්කොම කරන්නේ ඒක තමයි. ආගම් ભેදයකින් තොරව. ඒ මොහොතට එන අරමුණට එකතු වෙන එක. එකතු වෙන්නේ Taman රුචි අරුචි පරිදි. එකතු වුණාම මොකද වෙන්නේ? ආයත් සතර හැදෙනවා. ඒක අපි විස්තර කරලා තිබෙනවා ඇහි කනේ නාසයේ අරමුණ තුළ සිදුවෙන ආකාරයක් පිළිබඳව. දැන් තේරෙනවා ඇති. ඔක හැමදාමත් මම කිව්වා කලක් තිස්සේ. නමුත් ඒක දැන් තේරෙනවා ඇති හොඳට. නැවතත් අහන්න එතකොට. යලුත් වචනයක් දාන්න එකතු වීම කියලා ඒකනේ. එතකොට අපට පුරුදුනේම ලෝකේ ජීවත් වෙනකොට ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට එකතු වෙන්න. ඒ එකතු වෙනකොට ආයත් සතරට අහු වෙනවා කියන එක තමයි මම මේ ගත මාත්‍රකා පාඩේ තිබෙන්නේ උපාදීයමානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස. එහෙනම් අපි මෙතෙක් කල් කරගත්ත වැඩේ එකතු වෙන ආකාරය බලමු. අන්න අර අපි පැහැදිලි කළා වූ රූපවාහිනීතරේ හෝ රිදීතරේ ඉන්න ඔබ අප්‍රිය කරන පුද්ගලයෙක්. නැත්නම් අපි කියන සතුරා කියලා දුෂ්ටයා. එහෙම නැත්නම් ඔබ ප්‍රිය කරන සුන්දර නළුවා හෝ නිළිය.
දැන් ඔන්න ඔබට දැන් ආලෝකයේ උදව්වෙන් ඔබේ ඇසේ ප්‍රසාදයට ඒ වැටිලා තියෙන ප්‍රතිබිම්බ ඔබේ හැට වැටෙනවා. එතකොට ආලෝකයේ උදව්වක් වෙනවා, ප්‍රතිබිම්බයේ උදව්වක් වෙනවා, චක්කු ප්‍රසාදයේ උදව්වක් වෙනවා. නමුත් මේ ස්පර්ශ වෙන්නේ මේ තුන එකතු වීමට ස්පර්ශ කියනවා කියලා ගන්න එපා. ස්පර්ශ වෙන්නේ තමන් හදාගත්ත අතීතය. එතෙන් එන්නේ ඒක ක්ෂණික වෙනවා. තරහ හෝ බය හෝ ක්‍රෝධය හෝ ලැජ්ජාව හෝ ඊර්ෂ්‍යාව හෝ ක්‍රෝධය. දැන් එතෙන්ට ආපු දේ විඳිනවා. ඒ ආසනං පස්සපච්චය සැප වේදනා. තරහනම් පස්සපච්චය දුක් වේදනා. එහෙමයි ඒක හැටි. වේදනා කියන්නේ සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් නිදී කියන්නේ. විඳින්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි, Taman හදාගත්ත චිත්ත රූපය. ඉතින් විරුද්ධ නම් ඇලෙනවා, පක්ෂ නම් ගැටෙනවා කියන කාරණේට තමයි වේදනාව තණ්හාවටපත් වෙනවායි කියන්නේ. තණ්හාවටපත් වුණාම මොකද වෙන්නේ? ආපහු ආයෙත් අර උපාදාන නම් වූ සතරට බැඳෙන්න හේතු වෙන ගැඹුරට බැස ගැනීම කියන දැඩිව සිතින් ගැනීම, සිත ඇතුලේ පැවැත්වීම කියලා විවිධ වචන පාළිය පෙන්වලා තිබෙනවා. සිද්ධ වෙනවා. එහෙම වුණාම ආපහු නිදිගස් සිතට හේතුවක් ඉතුරු වෙනවා. දැන් ඉස්සරලා තිබුණේ ද්වේෂයේ බලවත්කම මොන හරි අපි ඒකකයක් දාලා ගත්තොත් එහෙම 35.5යි නම් දැන් 35.6ක් වෙනවා. මනින්නේ ඒකක තියෙන්නේ ඔය. හැමදේම මනින්නේ ඒකක තියෙනවානේ. අන්න ඒ වගේ අපි මේවා මනින්නේ ඒකකයක් ගත්තොත් එහෙම නැවත තැබුවොත් පොඩ්ඩක් වැඩි වෙනවා. මෙන්න මේ පෘථග්ජන භාවය තුළ පවේදි නම් පව තුළ වැඩිපුර තණ්හා උපාදාන විද්‍යා සංඛාරා, පිනේද නම් පින තුළ තණ්හා උපාදාන විද්‍යා සංඛාරා, ධානය නම් ධාන තුළ තණ්හා උපාදාන විද්‍යා සංඛාරා එකතු වෙනවා. සසරේ පුරුදුනේම මේ මොහොතට එන එකට එකතු වෙන්න දැන් කල්පනා කරලා බලන්න එක නෙවෙයිද කියලා. එකතු වෙනවට තමයි කියන්නේ උපාදාය මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. අරමුණක් තුළ බතේරුම් ගන්න වෙනවා. ඒකට අපි බුදුන් වහන්සේ මේ ත්‍රිපිටකේ පුරාම වදාරලා තියෙන්නේ මොකද්ද? පමාද විහාරේ. ඉතින් මේක තේරුම් ගත්තම මේ වැඩේ නොකර ඉන්න වෙලාවක් මේ අවස්ථාව යොදා ගන්න වැරුණාම ඇඳුම් මාරු කරන්න හරි තැනකට යන්න හරි අමුතුවෙන් මොනම හරි කියව ඉන්න හරි එහෙම මොකක්වත් මේකේ ඕනකමක් නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ වගකීම් ඉටු කරන සදාචාර සම්පන්න ජීවිතයක්. වගකීම් කියලා තියෙනවානේ. ගුරුවරයාට ශිෂ්‍යයන් වෙනුවෙන් වගකීම්, මව්පියන්ට දරුවන් වෙනුවෙන් වගකීම්, දරුවන්ට මව්පියන් වෙනුවෙන් වගකීම්. ඒ වගේ අසරණ අය වෙනුවෙන් උදව් උපකාර කිරීමේ වගකීම් යමක්කමක් තියෙන අයට. මේ කිසිවක් බැහැර වෙන එකක් නෙවෙයිනේ. යහපැවැත්ම ලෝකෙට අවශ්‍යයි. බැහැර විය යුත්තේ යහ නොවන පැවැත්ම. ඒක ඉතින් නීතිය සකස් කරලා තිබෙන එක පාලනය කරන්නනේ. ඒ වගේම මේ උත්තරීතර සැනසීමක් ඕන නම් ඒ අයට ඒක ඉඳලත් බෑ. ඒකට ආයිබෝන් කියන්න ඕන. මොකද ඒ දුෂ්ට පැත්තට යන්නෙම උපාදානීය නරක පැත්තක් අරගෙන. එතකොට සසර ගමන නරක පැත්තට හදන පාරත් තොරණ ඉන්නවයි කියන එක තේරෙන්න වෙනවා. දැන් මෙන්න මේ එකතු වීම උදේ එළියුන්ටන් පටන් රැ වෙනතුරු. පෘථග්ජන පුද්ගලයන් වශයෙන් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් රූපේ ශබ්දේ ගන්ධ රස ඔස්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා වශයෙන් පවේදී පාප තණ්හා වශයෙන් පිනේදී පුණ්‍ය තණ්හා වශයෙන් ධානයේදී ධාන තණ්හා වශයෙන් එකතු වෙනවා. ඊර්ෂ්‍යා කරනවා, ලෝභ කරනවා, ද්වේෂ කරනවා. මේ කරනවා කියන්නේ ඕක තමයි. අන්නර නහි වේරේන වේරාණි වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කිසි කරගත් කියන්නේ ඕකට තමයි ඔය. වැඩිනෝ. මිනිසුන් කරපු දේ සමාජයේ. නමුත් තථාගතයන් වහන්සේගේ පරීක්ෂණයට ලක් වෙනවා මේක සංසිඳවන විදිය. අන්න ඒක තමයි බුදුවරු ලෝකෙට හෙළි කළා වූ සදහම් ආලෝකය. ඉතින් ඔබේ සිතටත් මේ සදහම් ආලෝකේ වැටෙනවා නම් ඔබට මේ පැවැත්ම වෙනුවට නැවැත්ම, එකතු වීම වෙනුවට මිදීම කරන ආකාරය තේරුම් ගන්න පුළුවන් වෙනවා. අන්න තේරුම් ගත්තාම සුතවත් අරිය ශ්‍රාවකයා ඒක පටන් ගන්නවා. පෘථග්ජනයාට ඒක බෑ කියන්නේ ඒකයි.
පෘථග්ජනවයි කියන්නේ මේ මොහොතේ එකතු වෙනවා කියන්නේ සිමුලා වෙනවා. ලෝභයෙන් මෝහෙන් ද්වේෂයෙන් මෝහෙන් එතෙන් එකතු වෙන එක තමයි ලෝභෝ අත්තං නජානාති ලෝභෝ ධම්මං නපස්සති. දෝසෝ අත්තං නජානාති දෝසෝ ධම්මං නපස්සති කියලා පෙන්වන්නේ. අන්දන්ත මං තදා හෝති. යම් පුද්ගලයෙක් පෘථග්ජනයෙක් වශයෙන් එතෙන් එකතු වුණාම ඔහු අන්ධෙක්. ඒ පුද්ගලයා අන්ධ වූ පුද්ගලයෙක්. ඒ අන්ධභාවය තමයි ඊට පස්සේ මේ ජීවිතවල සහෝදරීන් වාද ભેද කරන්නේ, අඹසැමියන් වාද ભેද කරන්නේ, අසල්වාසීන් වාද ભેද, දේශපාලනඥයන් වාද ભેද කරන්නේ. මේ සියලු අවුල් හදන්නේ ඔය අරමුණට එකතු වීම නැමැති පෘථග්ජන අන්ධබහල පෘථග්ජන භාවය තුළ පවතිනා වූ පිස්සන් කොටුව තුළ. ඉතින් ඔය පිස්සන් කොටුවෙන් අනාගත බුදුහාඳුරන්ගේ සාධනෙ නිවෙන්න ප්‍රාර්ථනා කළාට අද පිස්සන් කොටුව නැති වෙන්නේ නැහැ. ඒ බේත් ඖෂධේ මරණින් එහා පැත්තේ තියෙන එකක් කියලා විශ්වාස කරාට එහෙනම් මේ පිස්සුව නැති වෙන්නේත් නැහැ. ඒ නිසා එදිනෙදා ජීවිතේ අපි අනුගමනය කළ එකක් පමාද විහාරීත්වය කියලා කියන්නේ. එදිනෙදා ජීවිතය අනුගමනය කරන්න ඕන එකක් අපමාද විහාරීත්වය කියලා කියන්නේ. අන්න කුමක්ද සරණ කර යුතු ධම මෙයින් මිදෙන්න. මේක වචනේ පෙන්වන්නේ මොකද්ද? අනුපාදීයමානෝ. උපාදීයමානෝකෝ උපාදාන කර ගැනීමෙන් මායයට බැඳේ. නොකරගන්නේ කොහොමද? අන්න ඒක තමයි අපට ඔය සිහිය කියන එක අවශ්‍ය වෙන්නේ ඒ සඳහා. බුදු සමය තුළ ලෝකේ කියවපු විවිධ පොත්පත් ආශ්‍රයෙන් මම දැක්කා බුදු සමයේ විශේෂයෙන් සිහියට මුල්ත වැදගත් වෙනක් දීලා තියෙනවායි කියලා. වචනේ හරි නමුත් අපිට මේ සිහිය කියන තැන අවශ්‍යකට ගන්න බැරි වුණා අපි වෙනත් මුට්ට සති වලට සම්මා සති කියලා හිතන් හිටපු නිසා. අර සති විස්තර කිරීමේදී සම්මා සති විස්තර කිරීමේදී ඔබට මතක නම් සම්මාදිට්ඨිය සංකප්පේ වාචා සම්මන්ත ආජීව තුනේදිම සම්මාදිට්ඨිය සහ සතිය සහ වායාමයේ බලපානවයි කියලා මහා චත්තාරීසක සූත්‍රයේ මම පැහැදිලි කළා. හැම මොහොතකම බලපාන එකක් නෙවෙයි. අය සම්මා සතියට මේ හත්වෙනි මාර්ගයේ විතරක් තියෙන එකක් නෙවෙයි. පළවෙනි එකේ ඉඳලම තියෙන්න ඕන එකක්. ඒ වගේම උත්සාහය සම්මා දිට්ඨිය පටන් තියෙන්න ඕන එක. අපි කතා කරාට එතනක් විතරක් තියෙනවා කියලා. ඒක තමයි අර සත්‍ය විභංග සූත්‍රයේ තියෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැහැදිලි වෙන්නේ නැත්තේ. දුර්වලතාවයක් නෙමෙයි. ඒක දසවස්තුක සම්මා දිට්ඨිය තුළ විග්‍රහ කරපු එක. මේවා ඉතින් අපේ අතට එනකොට පාලි පොත් ගොඩාක් අරගෙන සංස්කරණය කරලා හදලා තමයි දීලා තියෙන්නේ. ඉතින් හදපු එක 100%ක් හරිද වැරදිද කියන එක පිළිබඳව ටිකක් විමතියක් අපට තිබෙනවා. මතක තබා ගන්න. පහදලි කරගන්න හොඳම තැන තමයි අපිට මේක තේරෙනවා නම් මේ දේ වෙනවයි කියලා එහෙනම් ගැටලුවක් නැහැ. මොකද මේක පොතේ තියෙන දහමක් නෙවෙයිනේ. මිනිසාගේ සිතේ අනුගමනය කරන්න ඕන දහමක්. මේක තමා තුළ පවතින්න ඕන දහමක් නේ. ඒකයි මම මතක් කළේ ඔය බුදු සමයේ ගැඹුර තේරුම් ගැනීම සඳහා හොඳම අටුවාව පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය තේරුම් ගැනීම කියලා. හොඳයි අපි දැන් අහනවානේ දැන් මේකෙන් මිදීම මුල් කොටගත්ත කටයුත්ත කොමක්ද කියලා. දැන් මේකේ තියෙනවා මට මතක් කරන්න වචනයක් දෙකක්. ඔය මම තිබෙනවා වෙනත් තැන්වල නමුත් ඔය ප්‍රත්‍ය කියලා එකක් තියෙනවා. ප්‍රත්‍ය කියන්නේ හේතු කියනවා. හේතුත් නෙමෙයි ප්‍රත්‍ය කියන්නේ ඊට වඩා පහලින් තියෙන උපකාරක ධර්ම කියන කාරණා. ඒ නිසා ඒ ප්‍රත්‍ය සූවිසි 24කට බෙදලා තියෙනවා. ඕකේ තියෙනවා මේ සහජාත පුරේජාත පච්චාජාත කියලා වචන තුනක්. ප්‍රත්‍ය. මේ පුරේජාත කියන්නේ කල්තිය හට ගන්නවට. සහජාත කියන්නේ සමග හට ගන්නවට. පච්චාජාත කියන්නේ පසුව හට ගන්නවට. එන් සිහිය සම්බන්ධයෙන් ඕක දාන බලන්නකෝ. දැන් අපි දැන් දන්නවා මේක දන්නවා. බැනගන්න එක, පලිගන්න එක, වෛර කරන එක වැරදි. නමුත් අපිට සිහිය පුරුදු කරලා නැහැ. එහෙනම් තරහ ඇවිදින් දුවට බැන්නට පස්සේ නැත්තම් අසල්වාසියට බැන්න පස්සේ හෙට දිහාට මතක් වෙනවා. කලේ වැරදි නේද කියලා. අන්න ඒකට පච්චාජාත වුණා, පස්සේ ඉපදුණා. ඒ තව සිහිය මදි නිසා. නමුත් ඕක දිනු කරන් එනකොට ඒ මොහොතේම ඒ සිද්ධියත් එක්කලාම මතක් වෙනවා. මේක වැරදි නේද කියලා. එතකොට සහජාත වෙනවා. තව ටිකක් වෙලා යනකොට එළිය එන්න ඉස්සර වෙලා තේරෙනවා. එතකොට පුරේ ජාතයි. එතකොට වළක්වන්න පුළුවන්. ඔබ පාඩම් කරන්න තියෙන දේවල් නෙමෙයි ඔබේ සිතේ වෙන්න ඕන කාරණා. ඒ නිසා මේක අරමුණ තුළ වෙන්න ඕනේ. ද්වේෂය තුළ, ලෝභය තුළ, මෝහය තුළ, මේ ක්ලේශ ධර්මයන් තුළ.
ඔක්කොම පැහැදිලි කරන්න අවශ්‍ය විතරක් කියන්නේ ඒකයි. ඔක්කොම පාඩම් කරවන්න ඕන කමක් නැහැ. විභාගයක් ලියන්න නෙමෙයි අපි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඔබ මේ වර්තමාන අරමුණ තුළ මොනවද මේ අපි දැන් මේ හදන අරමුණ? අපි ගනිමු. තිට්ටං චරන්න සින්නෝවා සයනෝවා. සිටිමින්, ඇවිදිමින්, ඉඳිමින්, නිදමින්. සිටිමින්, ඇවිදිමින්, හිඳිමින්, නිදමින්. මේ තමයි මුළු ජීවිතයේම ඉරියව් ටික. මොනතරම් මේ ලෝකේ වැඩ කරනවා කියලා කතා කළත් ওই ඉරියව් හතරෙන් එකක තමයි ජීවත් වෙන්නේ. දැන් පෙර ඇසූ බණ වලින් තේරුම් ගන්න ඕන මේ ඉරියව් හතරේදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් විතර්ක තුනක් උපදිනවා අර පරණ තියාගත්ත ඒවා. අන්න ඒක තමයි පස්සපච්චා වේදනා කියන්නේ. කාම විතර්කය ඇලෙනවා. ව්‍යාපාද විතර්කය ගැටෙනවා. විහිංසා විතර්කය තව එහාට කය වචනට ක්‍රියාත්මක ගන්නවා. මෙන්න මේ තුන එන වෙලාවට ඕකට එකතු වෙනක තමයි කලේ සිහියක් තිබුණේ නැහැ. ඔන්න දැන් පටන් ගන්න නම් මේක එන්න දැනගන්න මේක එන බව දැනෙන එකට තමයි සිහිය කියන්නේ. 아무තු එකක් නෙමෙයි. සති කියන්නේ සිහිය කියන එකනේ. නමුත් ඒක ආනාපාන ඔස්සේ හුරු කරන්න පුළුවන්. ඉරියාපතන ඔස්සේ හුරු කරන්න පුළුවන්. ප්‍රාථමික මට්ටමේදී. අපි මම කියලා තියෙනවානේ මවකුසෙන් බිහිව තැන්ම මැරෙනකල්ම හුස්ම ගන්නවා කවදාවත් අවධානය යොමුනේ නැහැ. අවධානය වෙනවා කියන්නේ හුස්ම ගන්න එක වෙනස් වෙනවා නෙමෙයි හුස්ම ගන්න පිටින් එක වෙනවා දැන් දැනෙනවා. දැනෙන්නේ සතියට. හොඳයි දැන් සිදුවෙන දේ දැනෙන සතියක් පුරුදු කරගත්තොත් දිනු කරන් එනකොට ආනාපාන වෙනුවට කාම විතර්කයට එන්න බැරිද සතිය? ව්‍යාපාද විතර්කයට එන්න බැරිද? හිංසා විතර්කයට එන්න බැරිද? පච්චාජාත වෙලා සහජාත වෙලා පුරේජාත දක්වා දිනු කරන්න ඕන. එතකොට එනම් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං ඔන්න ඔය තුන් දෙනා හැංගිලා ඉඳලා එළියට එනවා. ඒ තමයි කෙලෙස් සතර. දැන් පෙර කල දේ තමයි එකතු වෙලා සතරට බැඳෙන එක. ආයෙත් සතර හැදුවා. අර වට්ට දුක්ඛය සතර හැදුවා. දැන් මෙතන පෙන්නන්නේ අනුපාදීයමානෝනේ. මොකද්ද මේ නොගැනීම කියලා කියන්නේ? එකතු නොවීම කියලා කියන්නේ. මේක තමයි අපි හොඳටම ඉගෙන ගන්න ඕන දේ. සංසාරේ බලවත් කළේ එකතු වෙන්න. දැන් සසරෙන් මිදෙන්න නම් එකතු වෙලා බෑ. සසර ඇවිදින්නමයි පුළුවන් වෙන්නේ. එහෙනම් අන්න කාන්ති ඉවසීම. අක්කෝදේ නොකිරීම කියන්නේ ආපු දෙයට එනවා. එන්න ඕනේ. ඒකනේ uppannam කාමිතක්කම් කියලා කියන්නේ. ඒකනේ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ හට ගන්න ඕනේ. දැන් සමාධිය හදාගෙන එන්නේ නැතුව ඉඳලා කවදාවත් ඔක හදන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් බුදුන් වහන්සේ වැරදීනේ. සාමාන්‍ය ලෞකික සමාධියක් හදාන අරුණ නැතුව ඉන්නවා. කෝ uppannam කාමිතක්කම්, කෝ uppannam ව්‍යාපාද විතක්කම්, කෝ uppannam විහිංසා විතක්කම්. කෝ ඉමේ පංච උපාදානස්කන්ධේ මෙම පංච උපාදානස්කන්ධේනේ. එන්න ඕනේ එහෙනම්. නමුත් එන චිත්ත වීතිය වෙනයි එකතු වෙන එක තව එකක්. එකතු වුණොත් තමයි අනාගත ඵල උපදමින් සසර හිතේ හැංගිලා ඉවර වෙන්නේ. හොඳයි එකතු නොවුනොත් අර වේදනාවට පස්ස නැතුව පස් වේදනාව අපි කරන එකතු නොවනවට පස්ස නිරෝධ කරනවායි කියලා. එහෙනම් ඒක අර හතරා මිතුරා වශයෙන් විඳීමකුත් නැහැ, තණ්හා කිරීමකුත් නැහැ, උපාදාන කිරීමකුත් නැහැ, භව නැහැ. දැන් මොකද වුනේ? අනුපාදීයමානෝ නේද? කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේදී, ඇහේදී, කනේදී, නාසයේදී මේකට එකතු නොවෙන්න අපි සිහියක් දියුණු කරන්න වෙනවා. ඔන්න ඉවසීම, කාන්ති. ඔන්න අමඤ්ඤමානය. ඔන්න පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාසයෙන් බැලීම. එකතු වුණාම මඤ්ඤමානය. මම මගේ ආත්මකට ගත්ත හේතු ඉතුරු වුණා. එකතු වුණාම අමඤ්ඤමානය. එහෙනම් අනිත්‍ය. එකතු වුණාම නිට්ටය, එකතු නොවීමෙන් අනිත්‍ය. බලන්න බුදු සමයේ දැන් අනිත්‍ය නිට්ටය කොතනද තියෙන්නේ කියලා. ඔය ලෝකේ ඉගෙන ගන්න ගිහින් ඉගෙන ගත්ත ඔක්කොම අනිත්‍ය පිළිබඳ අදහස් අතහැරලා දාලා මෙන්න මෙතෙන්ට ගේන්න මේක. දැන් එතකොට අනිත්‍ය ධර්මයේ වෙනවා. හරිනේ ඉතින් වක්කලිට දේශනා කළේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධේ අනිච්චත දුක්ඛත අනාත්තත යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහන්ත බලං සත්‍ය කරයියාද.
අපට කියන්න පුළුවන් වුණා ලියන්න පුළුවන් වුණා මේක යොදා ගන්න බැරි වුණානේ. දැන් බලන්න ප්‍රායෝගිකව යොදාගෙන බුදුන් වහන්සේ වදාළ ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය ක්ෂේපතිපදායෝබ යනවද කියලා. ඔන්න ආර්ය පුද්ගලයාගේ භාවනාව වෙන මොකක්වත්ම නැහැ ආය කාටවත්. බුදුන් වහන්සේ කළ දේමයි සරියුත් හාමුදුරුවොත් කළේ, මොගලන් හාමුදුරුවොත් කළේ, ඉන්පස්සේ හිටිය ආර්ය පරපුර ඔක්කොමත් කළේ. මම කරන්නෙත් මේක. මතක තියාගන්න. මගේ භාවනාව ඕක තමයි. හරිනම් කරන්න. කොතරම් ලේසිද බලන්න. දෛනික යහපත් කටයුතු වලට මොනම තහනමක්වත් බාධාවක් නැහැ. ඇඳුම නිල ඇඳුම තම තමන්. අපිත් මේ නිල ඇඳුමකනේ ඉන්නේ. ආරක්ෂකෙක් නම් ආරක්ෂක ඇඳුමේ ඉන්න. රාජකාරී කරන ඒ නිල ඇඳුමේ ඉන්න. ගුරුවරයෙක් නම් ඒ නිල ඇඳුම ප්‍රශ්නයක් නැහැ. නමුත් කොතන හිටියත් කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, හිංසා විතර්කයේ උපදින්නේ Tamanට අදාළ ශේස්ත්‍රය තුළ. ඒකට එකතු වුණාම අවුල් වෙනවා. එකතු නොවුනහම ඒකට පඩි ගවන්නේ නැහැ කවුරුත්. පඩි කපන්නෙත් නැහැ. තමන් සංයමයටපත් වෙනවා. දියුණු කළ ප්‍රඥාවෙන් කියන්නේ මෙන්න මේක තමයි. දකින්න වෙනවා. ඒකට තවත් කරුණු පැහැදිලි කරන්න තිබෙනවා. මේ මොහොතේ මං හිතන්නේ තරම් දිගු කලක් අපිට ලැබෙන එකක් නැහැ. ඔය එකතු වෙන එකට ආස්වාදය කියනවා. ඒ නිසා සසරට බැඳෙන එක සමග සසරක් හැදෙන එකට ආදීනව කියලා කියනවා. ඉතින් ආස්වාදයේ ආදීනව දකින්න ඕනනේ. මේකට එකතු වෙලා මේ කරගත්ත හරිය මදිද? බුදුවරු ගානක් ලෝකේ පහළ වෙලා යනතුරු 28 දෙනෙක් අපි දන්න විදිහට නම් අපි මොකද කරේ? ආස්වාදයේ විඳ විඳ සසර ඇවිද්දා. තාමත් කයවල් හදනවා. අර වේපුල්ල විබාර පරිවර්ත තරම් උසර කයවල් හදනවා. විඳිනවා. සිතුවිල්ල ඉස්සරහට තියලා සතරක් හදනවා. පවෙන් සසර හදනවා පව උපාදානෙන්, පින් උපාදානෙන් සසර හදනවා. අත්කලමතාන යෝගින් ධාන උපාදානෙන් සසර හදනවා. බුදුවරු පහළ වෙනතුරු සසරෙන් මිදීමක් තිබුණේ නැහැනේ. පැවැත්ම විතරනේ තිබුණේ නේ. දැන් බලන්න බුදුවරු හොයාගත්ත රහස. උපාදානයේ වෙන්න තියෙන මොහොත උපාදානයේ නොවෙන්න මොකද කරන්න ඕන? සතිය පාවිච්චි කරන්න වෙනවා. අන්න සති සම්මා සතිය. දැන් මොකද වෙන්නේ? වෙන්නේ තින්නම් සංගති පස්සෝ නම් හරි. නමුත් වේදනා කරන්න යන්නේ නැහැ. පස්ස නිරෝධෝ. අර පරණ තමන් හදාගත්ත කාම විතර්කේ, ව්‍යාපාද විතර්කයකට එකතු නොවෙනවට නිරෝධව කියනවා. එහෙනම් ඊළඟ චිත්ත වීදියේදී පරිඋත්ථාන වුණ අනුසය පරිඋත්ථාන වුණාට විතික්කම නැහැ. එහෙනම් මොකද වෙන්නේ? වේදනා නැහැ, නැත්නම් තණ්හා නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. දැන් නැවත උපදින්න හේතුවක් ඉතුරු වුණාද? කර්මය ක්ෂය වුණාද? නැවත නැවතත් අනුපස්සති. සෝවාන් සිට රහත් දක්වා අනුපස්සති තියෙනවා. ඊට මෙහා අනුපස්සති නෑ කාටවත්. මන් දන්න අය. දැන් ආපහු යන්නෙක් බව තේරෙනව නේද ඔබට? ඔබට මේකට උදව් වේවි මේ වැරද්ද සිදුවෙන බව හෙට දිහාට හරි මතක් වෙන එක පශ්චාදාත ප්‍රත්‍යය. නමුත් ඒක හෙට නෙමෙයි දැන් තව පොඩ්ඩකින් මේ මොහොතේ බැනලා ඉවරනාට පස්සේ දුවගේ හිත රිදුනාම, පුතාගේ හිත රිදුනාම, දරුවාගේ හිත රිදුනාම ගුරුවරයාට මතක් වෙනවා නම් පශ්චාදාත. පස්සේ ඉපදුනා වැරද්ද. මම මගේ ද්වේෂයට අහුණා නේද කියලා. ඊළඟට මට සමහර අය කතා කරලා කියනවා එනකොටම දැනෙනවයි කියලා. එතකොට සහජාත වෙලා තියෙන්නේ. දැන් එහෙනම් ඉඩ නැහැ එකතු වෙන්න. තව ටිකක් සිහිය දුවනකොට එන්න ඉස්සරලාම එනවා එක්කලාම. එතකොට කඩන්න ශක්තිය හම්බ වෙනවා සතියෙන්. මොකද එකතු නොවීමෙන්. එනිසා මා දකිනවා එකතු වීමෙන් සිදුවෙන දේ නිස්සකාත්ම බවයි. එකතු නොවීම තමයි බුදුදහමේ සඳහන් ආරි සත්‍ය සුපිරි අනිත්‍ය. බොහොම පහසුයි. ඒකයි මම කීවේ මේවා මෙතරම් බරපතල දේවල් වෙන්න බෑ. සුනීත සෝපාක කියලා කියන්නේ උගත්තු බුද්ධිමත්තු උපාධිකාරයෝ නෙවෙයිනේ. සාමාන්‍ය අය. ඔවුන්ටත් මේක තේරුණාම එකතු නොවීමෙන් හදාගන්න පුළුවන් වුණානික පෙන්වන්නේ. එහෙනම් අද අපිට බුදුසමයේ මේක ගන්න පුළුවන් නම් 75ක් විතර එකතු නොවන අයවටපත් වෙයිනේ. තේරෙන්නේ නැති අය ඉන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ සමාජයේ. එතකොට අර වසර 1000කට 1500කට 1000කට පෙර දහම් දීප්තියයි නම්ලත් මේ දිවයිනේ තිබුණ දහම් දීප ස්වභාවය චෛත්‍ය වැඩි වෙලාද හැදෙන්නේ මේ එකතු නොවීම තුළින් මිනිස්සු දහම වෙනකොටද හැදෙන්නේ. චෛත්‍ය නම් ඕන තරම් හදන්න පුළුවන්. හන්දි ගානේ බුදු පිළිමත් හදලා තියෙන්නේ. නමුත් මිනිස්සු කරන්නේ මේ ලෝභයට දේශයට මොහයට එකතු වෙන නම් එහෙනම් ඔවුන් ආගමක් හදාන අදහනවා. ලෝභ දේශ මොහ තියාගෙන. ඒක අදහන බුද්ධ ආගම. නමුත් මේක දර්ශනය. දැන් හරි ලෝභක්කය, දේශක්කය, මොහක්කය, නිබ්බාන. ඔබට මේක පටන් ගත්තාම ඔබට එතන එකතු නොවීමෙන් උපාදානෙන් මායයන්ගෙන් මිදෙනකොට හම්බ වෙයි සංසුන් සුවයක්.
ඒක මොකක්ද කියලා ගිහින් බලන්න. අය රහසක් ඒකේ නැහැ. ටික වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි. එබැවින් ධම්මැස පාදාගෙන අනුගමනීය ප්‍රතිපදාවට එන්න මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනය සඳහා දායකත්වය දරන ලබන්නේ කලපලුවාව රාජගිරියේ නෙළුම් පෙදෙසී පදිංචි කමනී කැටන්ගොඩගේ මහත්මිය විසිනි. අරමුණු අතර මේ උතුම් ධර්ම දාණයෙන් ලැබෙනා වූ පුණ්‍ය ශක්තිය 2021 දෙසැම්බර් මාස 3 වන දින ජන්මදිනයේ සමරන බුද්ධිතරංග කැටන්ගොඩගේ දායබර පුතුණුවන්ටද 2021 දෙසැම්බර් මාස 7 වන දින ජන්මදිනයේ සමරන අමාවික්කම ආරච්චි දිනියටද දෙසැම්බර් මාස ජන්මදිනයේ සමරන සියලුම ඥාතීන්ටද නිදුක් නිරෝගී සුවය ලැබීමට ආශිර්වාදයක් වේවා. සසර ගමන නිමා කර ගැනීමට අවශ්‍ය ධම්මැස පාදා ගැනීමට මෙම අවබෝධය හේතු වේවා. ඔවුන් සියලු දෙනාටම දහමට නැඹුරු වෙන සුබ උපන්දිනයක් වේවා. මෙම ධර්මදානමේ කුසලයේ ශක්තියෙන් ජනිත වන පුණ්‍ය ශක්තිය 2017 අප්‍රේල් මාස 29 වන දින මිය පරලෝකීය වසන්තගාමිනී කැටන්ගොඩගේ යන දායකත්ව දරුවා අයගේ ස්වාමි පුරුෂයාටද ඔහුගේ මිය පරලෝකීය දෙමව්පියන්ටද 1989 පෙබරවාරි 20 වන දින මිය පරලෝකීය ඉජ්‍රි ප්‍රේමරත්න ගුණසේකර පියාණන්ටද 2010 සැප්තැම්බර් මාස 20 වන දින මිය පරලෝකීය JW චන්ද්‍රාවති බොතේජු මෑණියන්ටද 2012 පෙබරවාරි මාස 4 වෙනි දින මිය පරලෝකීය ලිලියන් බ්‍රියට්ටිස් සමරසිංහ නැන්දාටද 2012 දෙසැම්බර් මාස 7 වෙනි දින මිය පරලෝකීය ගාමිණී කුමාරසිරි ගුණසේකර සොහිරාටද 2016 නොවැම්බර් මාස 6 වෙනි දින මිය පරලෝකීය LP ජයමාන්න ගුරු මාතාවටද ඥාති පරම්පරාවල මියගේ සියලු ඥාතීන්ද යන සියලු දෙනාටම අවශ්‍ය නම් අනුමෝදන් වෙත්වා. සුගතිගාමී බවල ඉපදේවා. ඉක්මන් භවයකදී චතුස්සත්‍ය අවබෝධ කරගනිත්වා. අනන්ත සංසාරයේ පටන් මේ දක්වා සිටින්නා වූ ඥාති මිත්‍රාදීන් විසින් යම් අවඩක් හිංසාවක් ධර්මයට බාධා කිරීමක් තෙරුවන්ට යම් අවඩක් වී නම් ඔවුන්ට මෙම කල පිනෙන් පුණ්‍ය ශක්තියෙන් විහිදේවා පැතිරේවා ඔවුන් එයින් මිදේවා කියලා අපි කියමුකෝ. දායකත්වයේ දරුවෝ මව හා දරුවන් ඇතුළු සුජීවත්ව වාසය කරන පවුලේ ඥාති සියලු දෙනාටම මෙම උතුම් පුණ්‍ය ශක්තියේ දුක් නිරෝගී සුවයත් චිරජීවනයත් පිණිස හේතු වේවා. උතුම් නිවනින් නිවීමට යන මාර්ගය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ අතුරු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මේ වන විට සියලු ලෝකවාසීන් මුහුණ පාස සිටිනා වූ කොරෝනා උදර මුලින්ම වැළකී සියලු සත්‍යයන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. මේ සියලු පැතුම් සපිරේවා කියලා ප්‍රාර්ථනා කරන අතර සුජීවත්ව වාසය කරන්නා වූ අනුග්‍රහක බවතුන් නැතුළු උපන්දින සමරන හැම දිනාටමත් ඉහාත්ම වශයෙන්ම මෙම කරුණ අනුගමනීය ප්‍රතිපදාවක් බවට පත් කිරීම තුළින් නිවන සැනසෙන මං පිත් වේවා යන්න අපිත් ප්‍රාර්ථනයයි. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං